වේදනාව දැනෙන්නේ කැම නිසා නෙවෙයි, දත්වල සංවේදීතාවය නිසායි. විසඳුම නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. තත්පර 30න් වේදනාවට සහනයක්. නැවත මතුවීම වැළැක්වීමට උපකාරී වේ. දත්වල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. ජනපති සෞභාගී දැක්ම බලගැන්වීමට ව්‍යාත්මක විධායක සභික වරලත් ගණකාධිකාරී අනුර ප්‍රනාන්දු කොළඹින් අංක 4. ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු සවස 6:55 ප්‍රධාන පුවත් ප්‍රකාශය සමගින් මම ධනුෂ්ක සිරිවිරත්. මම රෝෂිනී විජේසූරිය මුලින්ම අවධානය දවස උණුසුම් කළ සිරස්තල වෙත. IDH රෝහලෙන් පැනගිය කොරෝනා ආසාදිතයා ජාතික රෝහලෙන් හමු වෙයි. ආගිය තැන් ගැන CCTV පරීක්ෂාවක්. වරෙන්තු නිකුත් කර පැය 48යි. මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරී සම්පායෝ ඇතුළු සිව් දෙනා තවමත් නිදැල්ලේ. යහපාලනයට ජාතික ආරක්ෂාව මගහැරණු හැටි හිටපු ජනපති ලේකම් BB අබේකෝන් හෙළි කරයි. සහරාන් පාසල් සිසුන්ට අවි පුහුණුව දුන් වනාතුවිල්ලේ අරාබි පාසල පාස්කු ප්‍රහාරය සොයන ජනපති කොමිසමේ නිරීක්ෂණයට. සජිත් පිලට රනිල් දුන් උපදෙස්. ජාත්‍යන්තර උසාවියටම යන්න. කරුණාකර නවතින්න එපා ලංකාවේ උසාවිය. සක්‍ර දේවියන් ළඟට යන්න ඕනේ. එතෙන්ට හරි යන්න. එන ප්‍රතිඵලය එකයි. සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ලසන්ත චන්දන පෙරේරා හෙවත් අංගොඩ ලොක්කාගේ මාපියන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ ප්‍රකාශ ලබාගෙන තිබෙනවා. කෙසේ වෙතත් පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කළේ අංගොඩ ලොක්කා මියගිය බවට පැතිර යන තොරතුරු මෙතෙක් සනාථ වී නොමැති බවයි. 2017 වසරේ පෙබරවාරි මාස 27 වෙනිදා පාතාල කල්ලි නායක සමයන් සහ බන්ධනාගාර නිලධාරීන් ඇතුළු 8 දෙනෙකු බන්ධනාගාර බස් රථයක් තුලදීම වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියත් සමග මෙරටින් පලා ගිය අපරාධ කල්ලි නායක මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා හෙවත් අංගොඩ ලොක්කා ඉන්දියාවේදී විෂ ශරීරගත වී මිය ගිය බවටයි වාර්තා පළ වුණේ. එම ඝාතනයේ සිදු කර ඇත්තේ කලකට ඉහත මිය ගොස් ඇති තවත් පාතාල කල්ලි සමාජිකයෙකුගේ බිරිඳක් විසින් බවටත් තොරතුරු වාර්තා වුණා. කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසන්නේ අංගොඩ ලොක්කා ඝාතනයට ලක් වූ බවට පළවන වාර්තා මෙතෙක් සනාථ වී නොමැති බවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අංගොඩ ලොක්කා සමග සමීප සබඳතා පැවැත් වූ පුද්ගලයන් පිළිබඳව පූර්ණ විමර්ශනයක්ද මේ වන විට සිදු කරමින් පවතිනවා. මේ අතර අංගොඩ ලොක්කාගේ පියා ප්‍රකාශ කළේ දින 10කට පමණ පෙරද අංගොඩ ලොක්කා විසින් මෙරටට ඇමතුම් ලබා දුන් බවයි. මම ඉන්නේ ආවදම එහෙම කියන්නේ නැහැ. එයා ගන් අම්මා බලාගෙන කොල්ලාගෙන ගෙවල් බලාගෙන ඉන්න කියලා කියන්නේ. අන්තිමට ලොක්කා කොයි කාලේ වගේද කතා කරේ? 10කට විතර අපි කතා කළා. ඒ අනුව ඊයේ පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අංගොඩ ලොක්කාගේ දෙමාපියන්ගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. මේට අමතරව හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මේ වන විට රෝහල්ගත කර සිටින අංගොඩ ලොක්කාගේ වැඩිමල් සහෝදරියගෙන්ද ඇගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් වූ විගස තවදුරටත් ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ. පොලිසිය මීට පෙර දිනයකදීද ඇගෙන් ප්‍රකාශයක් ලබාගෙන තිබුණා. ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පාතාල මර්දන වැඩපිළිවෙල පිළිබඳව මෙලෙස අදහස් පළ කළා. පාතාලයක් ඇති වෙන්න හේතුව තමයි නීතිය හරියට ක්‍රියාත්මක නොවීම. පහුගිය කාලේ ගිය විදියට තව අවුරුදු 4-5ක් ගියා නම් අපේ රටේ කිසිම මිනිස්සෙකුට පාරේ බහැලා යන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. ඔය මොන පාතාල නායකයා ජීවිත තර්ජනය එල්ලගලා අපි මේ පටන් ගත්ත ගමන නවත්තන්නේ නැහැ. අපි ඉස්සරහට ඒ ගමන ගෙනහිල්ලා අපේ රටේ ජනතාවට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් ඇති කරනවා, සමාජයක් ඇති කරනවා. අපේ අනාගත පරපුර මේ කුඩු වලින් පාතාලෙන් අපි බේර ගන්නවා. මේ අතර මද්‍රව්‍ය ජාවාරම් කළ බවට චෝදනා එල්ල වූ පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක තාරක සුබෝධ නැමැත්තා මද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් තොරතුරු ලබා දුන් ඔත්තුකරුවෙකුට ලැබුණ රුපියල් ලක්ෂ 75ක මුදලක් ලබාගෙන ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා. විමර්ශන වාර්තාවක් මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා ඇත්තේ අදාළ ඔත්තුකරු කලක් LTT සංවිධානයේ සමාජිකයෙකු ලෙසද කටයුතු කර ඇති බවයි. ඔහු 2016 වසරේ සිට 2019 වසර දක්වා කාල සීමාව තුළ මද්‍රව්‍ය
මද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් මෙන්ම නීති විරෝධී ලෙස රත්රන් කිලෝග්‍රෑම් 20ක් ගෙන්වීම සම්බන්ධයෙන් පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලබා දුන් තොරතුරු වෙනුවෙන් ශ්‍රී ලංකා රේගුව මෙම ඔත්තුකරුට රුපියල් 2.75 ලක්ෂයක් පිරිනමා ඇති බවයි. ඉන් රුපියල් ලක්ෂ 75ක මුදලක් පොලිස් පරීක්ෂකවරයා ණයක් ලෙස ලබාගත් බවට අදාළ ඔත්තුකරු ප්‍රකාශ කළ බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වැඩිදුරටත් වාර්තා කළේ. මේ අතර පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂක උදාර චතුරංග මැත්තා සිදු කළ මද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබෙනවා. ඔහු ජාවාරම් කරුවන්ගෙන් ලබා ගන්නා මද්‍රව්‍ය සිය පෞද්ගලික වාහනවලින් පරවිසුදා සහ ලොකු යන අන්වර්ථ නාමයන්ගෙන් හඳුන්වන ප්‍රධාන පෙළේ මද්‍රව්‍ය ජාවාරම් කරුන්ට ලබා දී ඇති බවටයි විමර්ශන නිලධාරීන් අධිකරණයට පෙන්වා දී ඇත්තේ. මේ අතර රුපියල් ලක්ෂ 6කට අධික වටිනාකමකින් යුත් අයිස් මද්‍රව්‍ය සමග ඊයේ අත්අඩංගුවටගත් සුරාපදු නියාමකවරයා ඇතුළු සිව් දෙනෙකු පැය 72ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීම සඳහා පුත්තලම මහේස්ත්‍රාත්වරයා පොලිසියට අවසර ලබා දුන්නා. අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 200කට ආසන්න ප්‍රමාණයක් සමග 8 දෙනෙකු පුත්තලම කොට්ටාශ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් අත්අඩංගුවට ගත්තේ ඊයේ අලුයම් කාලයේදී. මෙම පිරිස සමග සිටි කාන්තාවන් සිව් දෙනා එක් අයෙකුට රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීරය මත මුදා හැරීමටයි පුත්තලම මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා නියෝග කළේ. අදාළ වැටලීම සිදු කරන අවස්ථාවේ එහි සිටි සුරාපදු ස්ථානාධිපතිවරයා මෝටර් රථයකින් පලා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පුත්තලම පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. IDH රෝහලින් පැනගිය කොවිඩ් ආසාදිත මත්ලෝලියා පැය කිහිපයක් තුළදී සොයාගෙන යලි IDH රෝහලටම ඇතුළත් කිරීමට හැකි වුණා. ඒ ඔහු කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේදී හමුවීමෙන් පසුවයි. කෙසේ වෙතත් ඔහු ආගිය තැන් සොයා CCTV දර්ශන ඔස්සේ තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි. දවසේ පුවත පසුගිය 15 වෙනිදා IDH රෝහලට ඇතුළත් කෙරුණු මේ පුද්ගලයා තවත් COVID-19 ආසාදිත රෝගීන් 30 දෙනෙක් සමග IDH රෝහලේ 4 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබලා තියෙනවා. අද දැසන 2ට පමණ කිසිවෙකුටත් සැක නොහිතෙන ආකාරයට Taman නිදාගෙන සිටින ආකාරයේ අනුරුවක් Tamanගේ ඇඳ මත සකස් කරලා ඔහු දෙවන තට්ටුවේ පිහිටි වාට්ටුවේ ජනේලයකින් පිටතට පැමිණලා තියෙනවා. ඉන් අනතුරුව තමයි ඔහු රෝහලේ තාප්පෙන් පිටතට පැමිණි බවට තොරතුරු වාර්තා වෙන්නේ. ඒත් එක්කම මේ සිදුවීම කිහිප දෙනෙක් දැක තිබෙන බවටත් මෙවන විට තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. අදාළ පුද්ගලයා පැන ගිය බවට වාර්තා වීමත් සමග පොලිසිය සහ යුද හමුදාව එක්ව විශේෂ මෙහෙයුමක් ආරම්භ කළා. ඒ යුද හමුදා බුද්ධි අංශද යොදවමින් අදාළ පුද්ගලයාගේ ඡායාරූප මාධ්‍ය වෙත නිකුත් කිරීමටද පොලිසිය ඒ අතරතුර පියවර ගත්තා. IDH රෝහලෙන් පැන ගිය මෙම පුද්ගලයා පළමුවෙන් අංගොඩ මංසන්ධිය දක්වා පාගමනින්ම පැමිණ තිබෙනවා. අනතුරුව අංගොඩ සිට ඔරුගොඩවත්ත දක්වාත් එතැන් සිට ග්‍රෑන්ඩ් පාස් දක්වාත් මෙම පුද්ගලයා පැමිණ ඇත්තේ පාගමනින්. ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයකට ගොඩ වූ ඔහු ජාතික රෝහල දක්වා පැමිණ ඇති බවටයි පොලිසිය කරුණු හෙළි කරගෙන ඇත්තේ. මම මෙතන කඩේට පොඩ්ඩක් තේ කපන්න යනවා මෙතන නැවතුවා. නැවතලා මම IDH ආයෙ කියලා අද්දක උසල වැදලා සමායන්න කියලා මෙතන පරතරම මටක් කරලා මෙතන වාඩි කරා මම ඈත ඉඳලා. දුර පරතරේදී මම තම කතා කරේ. එයා වෙන මේ අතුලට එහෙම ගිහිල්ලා මොකුත් තියනවද එහෙම නෑ නෑ මෙතනම තමයි බැස්සේ. මේ වාස්තක දාගන්න. බලන්න මාස්ටර්. බාහිර රෝගී අංශයේ සේවක මහතුන් දෙන්න ඡායාරූපයේ අනුව මේ පුද්ගලයා හඳුනා ගන්නවා මොහු තමයි රෝහලේ පැනගිය පුද්ගලයා කියලා. ඒ අනුව තමයි මේ අය ප්‍රශ්න කිරීම කරන්නේ. ඒ අවස්ථාවේ ඔහු පිළිඅරන් තිනවා මම තමයි යා පුද්ගලයා කියලා. ඒ නිසා ඉතින් පොලිස් පොත්තුව දෙන්න දුන්නා. පොලිස් ත්‍යාගාර මුදලින් ඒ බාහිර රෝගී අංශයේ සේවක මහතුන් දෙන්නාට මුදල් ත්‍යාගයක් පවා දෙන්න බලාපොරොත්තු වෙනවා මේ කරපු කැපවීම සම්බන්ධව. මේක ලොකු ව්‍යාප්තියක් වෙන්න කලින් මේ තත්ත්වයෙන් අපිට මර්ධනය කරගන්න පුළුවන්. පුද්ගලයා ඉතාම ඉක්මනින් අපි ඉවත් කරලා IDH රෝහලට ගෙන යනවා. මේ තත්ත්වය විසවිචාරණය කිරීමට පොලිසිය ක්‍රියා කරනවා. මේ පසුව ජනතාවට බියෙන්තරව මේක වෙන්න පුළුවන්. කෙසේ වෙතත් ජාතික රෝහල වෙත ඔහු රැගෙන ආ ත්‍රිරෝද රථයේ රියදුරු සඳහන් කළේ එම පුද්ගලයා කොළඹ කොටුව කෙලින් වීදිය ප්‍රදේශයෙන් ත්‍රිරෝද රථයට ගොඩ වූ බවයි. මල්ලි මෙයා කොහෙදද නැග්ගේ? මේනි ස්ටික් පිට. එයා කිව්වා කකුල අමාරුයි යන් කියලා ඉතලා. ඊට කරේ. තමයි අමාරු. කොහෙද ගියේ මැත් එක්ක? එහෙම කෙලිව වෙඩ තමයි ආවේ. මෙම පරස්පර ප්‍රකාශ හේතුවෙන් අදාළ ප්‍රදේශවල CCTV දර්ශන ඔස්සේ විමර්ශන ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා. ඉතින් ඔයා
කොළඹ ජාතික රෝහල වෙත පැමිණි ආසාදිත පුද්ගලයා සේවකීන්ට හමුවීමෙන් පසු ඔහු ආරක්ෂිත ස්ථානයක රඳවා සිටියේ මේ ආකාරයෙන්. අපි ඉස්සෙල්ලා යාට ඇඳුමක් දීලා ඇඳුම දීලා එහා වඩගෙන යනවා. පොඩක් ඉඳන් යාට අපි වාට මේ ඇඳුම අඳිනවා. මායෙන්න එපා. ආරක්ෂිත දෙවියන් පහ දෙන්න කියන්නේ. යන්නේ අතේ අර කටි යවන්න ඕනේ යවන්න ඕනේ කොහා දුර්ගන්ධ අම්බටිය පොඩක් එළියට යන්න ඕනේ අනතුරුව ඔහු යුද හමුදා භාරයට පත් කෙරුණු අතර යලි IDH රෝහල වෙත යැවීම සඳහා කටයුතු කෙරුණා. කොවිඩ් ආසාදිත පුද්ගලයා පැමිණි ත්‍රිරෝද රථයේ රියදුරුද කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත යොමු කෙරුණා. අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් පැනගිය බවට වාර්තා වූ මෙම රෝගියා ත්‍රිකුණාමලය වල්ලිමලය ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙක්. දැඩි ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවකු වන ඔහු කන්දකාඩු මත්ද්‍රව්‍ය ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයට අධිකරණ නියෝගයක් මත ඇතුළත් කර තිබෙන්නේ මැයි මාස 11 වැනිදායි. එම මධ්‍යස්ථානයෙන් COVID-19 ආසාදිතයෙකු වාර්තා වීමත් සමග එහි අනෙකුත් රැඳවියන්ටද සිදු කළ PCR පරීක්ෂණවලදී මෙම පුද්ගලයාද COVID-19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ඔහු වැලිකන්ද මූලික රෝහලට ඇතුළත් කර ඇත්තේ මේ මාස 10 වෙනිදායි. කෙසේ වෙතත් අදාළ පුද්ගලයා පසුගිය 15 වනිදා ජාතික බෝවන රෝග විද්‍යායතනයට යොමු කර තිබෙන්නේ තවත් රෝග කිහිපයකින් පෙළීම හේතුවෙන්. මේ සඳහා විශේෂ දායකත්වයක් දක්වුවා යුද හමුදා බුද්ධ්‍යංශ, රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්යාංශයේ ඇතුළු විවිධ හමුදා සහ පොලිස් නිලධාරීන්, ඒ වගේම මාධ්‍ය ආයතන, මහ ජනතාව, ඒ සියලුම මහ ජනතාවටත් මේ අවස්ථාවේදී අපේ කෘතඥතාවය පළ කරනවා. දැනට සොයාගෙන තිබෙන තොරතුරු අනුව සමාජය තුළට COVID-19 වෛරසය නැවත ව්‍යාප්ත වීමේ අවදානමක් පිළිබඳව කිසිම තොරතුරක් වාර්තා වෙන්නේ නැහැ. නමුත් මේ අවස්ථාවේදී මහ ජනතාවට පෙර පරිදිම තවදුරටත් සෞඛ්‍ය විසින් ලබා දී ඇති මාර්ගෝපදේශ ඒ ආකාරයටම පිළිපදමින් කටයුතු කරන ලෙසට දැනුම් දීමට කැමැතියි. දවසේ පුවත. මේ අතර රෝහලින් පලා ගිය ආසාදිතයා ගමන් කරන ආකාරය දැක්වෙන CCTV දර්ශන පෙළක් අප වෙත ලැබී තිබෙනවා. COVID-19 ආසාදනය වී සිටි තවත් 17 දෙනෙක් අද සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමග පූර්ණ සුවය ලැබූ ආසාදිතයන් සංඛ්‍යාව 2094ක් දක්වා ඉහළ ගියා. මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ රට තුළ COVID-19 ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා සිදු කරන PCR පරීක්ෂණ 1,50,000ක් අද වන විට සිදු කර අවසන් බවයි. නව COVID-19 ආසාදිතයන් 11 දෙනෙකු අද වාර්තා වුණා. ඒ අතර කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 9 දෙනෙකු වන අතර අනෙක් පුද්ගලයා එම කඳවුරේ වෛරසය ආසාදනය වී සිටි පුද්ගලයෙකුගේ ආශ්‍රිතයෙක් බවට තහවුරු වුණා.
අනෙක් පුද්ගලයා එංගලන්තයේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි අය. ඒ අනුව වෛරසය ආසාදිත පුද්ගලයන්ගේ සංඛ්‍යාව 2764ක් වනවා. කෙසේ වෙතත් වෛරසය ආසාදිතව සිට පූර්ණ සුවය ලැබූ 17 දෙනෙක් අද රෝහල් වලින් පිටව යාමත් සමග මෙරටදී COVID-19 වෛරසයෙන් පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 2094ක් දක්වා ඉහළ ගියා. ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ 659 දෙනෙකු පමණයි. මේ අතර සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නේරච්චි මහත්මිය සඳහන් කළේ COVID-19 ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා සිදු කරන PCR පරීක්ෂණ 1,50,000ක් මෙරට තුළ සිදු කර අවසන් බවයි. COVID-19 රෝගිය ලංකාව තුළ පැතිරවීම වැළැක්වීම සඳහා රජයක් විදියට අප සියලු පියවර රැගෙන තිබෙනවා. මේ සඳහා වන PCR පරීක්ෂණ 1,50,000ක් පමණ අද දින වෙන විට සිදු කර අවසන්. කන්දකාඩු පුනරුත්ථාපන කඳවුර ආශ්‍රිත PCR පරීක්ෂණ 8,200ක් පමණ මේ වන විට සිදු කර තිබෙනවා. ඒ රෝගය සමාජය තුළ පැතිරවීම සම්පූර්ණ පාලනයකට ගැනීමට හැකි වෙච්ච බව අපි ප්‍රකාශ කරනවා. මේ අතර තවමත් සිය වෘත්තීය ගැටලුවට විසඳුම් ලබා දී නොමැති බව පවසමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අද 9 වෙනි දිනටත් ක්‍රියාත්මක වූ අතර ඔවුන් අද අසනීප නිවාඩු වාර්තා කර රාජකාරී වලින් ඉවත් වී සිටියා. ලබන සතිය තුළ අපිට මේක දිනා ගන්න පුළුවන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අපි අවතීර්ණ වෙනවා. මේ ගැටලුව විසඳුවේ නැත්නම් කියන එක සෞඛ්‍ය අමාත්‍යාංශයට මතක් කරලා දෙනවා. යම් ලිපියක් නිකුත් කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නීති අංශය ලිපියක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ ලිපියේ ඉතාම පැහැදිලිව අපි කියන පරීක්ෂකවරයා සතු බලතල ඇතුළත් නොවන විදිහට මේ ආච්ඡාපනත සංශෝධනයේ 40 වෙනිවා ගන්තියෙන් තමයි මේක යොමු කරලා තියෙන්නේ කියලා අපිට මේ වෙනකොට දැනගන්න හම්බෙලා තියෙනවා. කොහොම වෙතත් මේකේ බලය දෙන්න බැයි නම් පරීක්ෂකවරයෙක් විදිහට කරන රාජකාරී අපි තවදුරටත් කරන්න සූදානම් නැහැ. මහමැතිවරණය සඳහා යොදා ගන්නා සියලු පාසල්වල විදුහල්පතිවරුන් සහ නියෝජ්‍ය විදුහල්පතිවරුන් ලබන 28, 29, 30 සහ 31 යන දිනවල පාසල්වල රැඳී සිටිය යුතු බව දැනුම් දෙමින් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ අධ්‍යාපන කටයුතු වලට බාධාවක් නොවනසේ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් සමග සාකච්ඡා කර පාසල් තුළ පහසුකම් සැලසීමට පියවර ගැනීම විදුහල්පතිවරුන්ගේ වගකීමක් බවයි. එමෙන්ම ලබන 27 වනදා සිට රජයේ සීළු පාසල් 11, 12 සහ 13 ශ්‍රේණිවල සිසුන්ට විවෘත වන අතර ඔවුන්ට පෙරවරු 7:30 සිට පස්වරු 3:30 තෙක් පාසල පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා. වැඩ තහනමකට ලක්ව සිටින මීගමුව බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් නියෝග නිකුත් කර පැය 48කට අධික කාලයක් ගත වුවද මෙතෙක් ඔහුව අත්අඩංගුවට ගැනීමට හැකියාවක් ලැබී නැහැ. මේ අතර තමන් අත්අඩංගුවට ගැනීම බලක්වාලමින් ඔහු ගොනු කළ රීට් පෙත්සම ලබන සඳුදා සලකා බැලීමට අභියාචනාධිකරණය අද දින නියම කළා. මේගමුව බන්ධනාගාරයේ රැඳවියෙකුට ශීතකරණයක් ඇතුළු පහසුකම් ලබා දීමේ චෝදනා මත වැඩතහනමට ලක්ව සිටින බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ සහ තවත් නිලධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මේගමුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන් තුනිකුත් කළේ පෙරේදා පස්වරුවේයි. එදින අධිකරණය හමුවේ කරුණු දක්වමින් නීතිපති දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නේ නීති විරෝධී අයුරින් මේගමුව බන්ධනාගාරයේ රැඳවියන්ගේ පරිහරණය සඳහා ලබා දී තිබියදී සිය බාහිරයටගත් ශීතකරණය හෝටල් හිමිකරුවෙකුගේ පරිත්‍යාගයක් බවට ඒත්තු ගැන්වීමේ උත්සාහයක් පැවති බවයි. නමුත් එය බන්ධනාගාරගතව සිටින ප්‍රධාන පෙළේ අපරාධකරුවෙකු විසින් පිටස්තර පුද්ගලයෙකුට මුදල් ගෙවා ගෙන්වාගෙන ඇති බවට විමර්ශනවලදී අනාවරණ වූ බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට පෙන්වා දුන්නා. EC කෑෂ් ක්‍රමයට ලබා දුන් මුදල් මගින් අදාළ රැඳවියා වෙනුවෙන් මැයි මාස 8 වනදා ශීතකරණය මිලදීගත් බවට එම පිටස්තර පුද්ගලයා විසින් ප්‍රකාශයක්ද ලබා දී තිබෙනවා. අදාළ ශීතකරණය දියවැඩියා රෝගීන්ගේ ඖෂධ සුරක්ෂිතව තබා ගැනීමේ අරමුණින් හෝටල් හිමිකරුවෙකු පරිත්‍යාග කළ බව හැඟවෙන පරිදි හිටපු බන්ධනාගාර අධිකාරී සම්පායෝගයේ බලපෑම් මත කෝට ලේඛන සකස් කර ඇති බවටත් ඔහු යටතේම සේවය කළ නිලධාරීන් කිහිප දෙනෙකු ප්‍රකාශ ලබා දී ඇති බවද නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ සඳහන් කළා. කෙසේ වෙතත් මෙතෙක් හිටපු බන්ධනාගාර අධිකාරීවරයා හෝ සෙසු නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට හැකි වී නැහැ. ඔවුන් අත්අඩංගුවට ගැනීමට තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායම් දෙකක් යොදවා තිබෙනවා. ඒ අනුව හිටපු බන්ධනාගාර අධිකාරීවරයාට අයත් කුරුණෑගල සහ කොට්ටාවන ප්‍රදේශවල පිහිටි නිවාස දෙකක් ඊයේ සහ අද දිනේ පරීක්ෂාවට ලක් කළද ඔහු එම නිවාසවල සිට නොමැති අතර අදාළ නිවෙස්වල රැඳී සිටි පුද්ගලයින්ගෙන් ප්‍රකාශ ලබාගෙන තිබෙනවා. මේ අතර තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසිල්ලා මේගම බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ ගොනු කළ රීට් පෙත්සම අද අභියාචනාධිකරණයේදී කැඳවනු ලැබුවා. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක මහතා පෙන්වා දුන්නේ පෙත්සම සලකා බැලීමට අධිකරණයට හැකියාවක් නොමැති බවයි.
එමෙන්ම පෙත්සම්කරු විසින් අසත්‍ය කරුණු රැසක් ඉදිරිපත් කර ඇති බවද ඔහු චෝදනා කර සිටියා. ඒ අනුව නව පෙත්සමක් ඉදිරිපත් කරන ලෙස පෙත්සම්කාර පාර්ශවයට නියෝග කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එළබන සොන්දා සලකා බලන බව නිවේදනය කළා. මේදී පෙත්සම්කාර හිටපු බන්ධනාගාර අධිකාරීවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කර සිටියේ එතෙක් ඔහු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව ක්‍රියාත්මක වීම වැළැක්වීමේ කෙටි අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසයි. නමුත් ඊට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රාජ්‍ය නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් විරුද්ධ වූ අතර විනිසුරුවන්ද එවැනි නියෝගයක් නිකුත් කළේ නැහැ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මහමැතිවරණයට තරඟවදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් ජනහමු මාලාවක් ඊයේ ගාල්ල දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. බෙන්තර ඇතිගේ ආසනයේ නියෝජනය කරමින් ගෝනකල සතිපුල භූමියේ පැවති ජනහමුව සඳහා ජනාධිපතිවරයා එක් වුණා. අනතුරුව ජනාධිපතිවරයා සහභාගී වූයේ බලපිටිය ආසනයේ වතුකෙතර ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ පැවති ජනහමුව සඳහායි. එහිදී පැමිණ සිටි පිරිස තම ගැටලු ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළා. බට්ටපොළ ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ පැවති ජනහමුව සඳහාද එක් වූ ජනාධිපතිවරයාට පැමිණ සිටි පිරිසගෙන් උණුසුම් ප්‍රතිචාරයක් හිමි වුණා. අනතුරුව ජනාධිපතිවරයා පැමිණියේ රජගම පොදු ක්‍රීඩාංගණයේ පැවති ජනහමුවටයි. ගාල්ල නගර සභා ක්‍රීඩා මණ්ඩප භූමියේ පැවති ජනහමුව සඳහාද ජනාධිපතිවරයා එක් වුණා. කරාපිටිය රෝහල අසල පැවති ජනහමුව පැවැත්වුණේ ඉන් අනතුරුවයි. හබරාදුව ආසනයේ නියෝජනය කරමින් සිනමාව බණ්ඩාරනායක අනුස්මරණ ශාලා භූමියේ පැවති ජනහමුවටද ජනාධිපතිවරයා එක් වුණා. ප්‍රදේශයේ පැවති වර්ෂාව මැදේ ඕද විශාල පිරිසක් ඊට එක්ව සිටියා. ගාල්ල දිස්ත්‍රික්කයේ ආවරණය කරමින් පැවති ජනහමු මාලාවේ අවසන් ජනහමුව පැවැත්වුණේ ඉමුදුව සතිපුල භූමියේ. යහපාලන ආණ්ඩුව සමයේ සංහිඳියා අමාත්‍යාංශයක් ඇති කළද ඉන් රටට ලැබුණු සංහිඳියාවක් නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කල්මුනේ ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. අම්පාර දිස්ත්‍රික්කයෙන් තරඟවදින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු අපේක්ෂකයින්ට සහාය පළ කරමින් කල්මුනේ නගරයේදී මෙම ජන හමුව සංවිධානය කර තිබුණා. අපි ජනතාවට කවදාකවත් බොරු කියලා නැහැ. අපි කරන්න පුළුවන් නම් කරනවා කියනවා, කරන්න බැරි නම් බෑ කියනවා. නමුත් පෞගේ ආණ්ඩුව යහපාලන ආණ්ඩුව බලයට අරගෙන කිව්වේ බලය ගන්නකම් වැඩ කරන්නම්, බලය ගත්තට පස්සේ ඉස්සෙල්ලා ණය අරගෙන තියෙන හින්දා ණය ගෙවන්නත් සල්ලි නැහැ. ඒ නිසා වැඩ කරන්න බෑ කියලා තමයි එයා පෞගේ අවුරුදු 4ේම ජනතාවට කිව්වා. පෞගේ යහපාලන ආණ්ඩුව ණය අරගෙන තියෙනවා. ඒ හින්දා රට හදන්න බෑ කියලා අපි කවදාකවත් කියන්නේ නැහැ. අපි කොහොමවත් නැහැ කියන්නෙත් නැහැ, බෑ කියන්නෙත් නැහැ. වැඩක් කරන්න අපි හැම අවස්ථාවකම සූදානම් කියලා අපි තමුන්නාන්සලට මතක් කරනවා. සංහිඳියාව අමාත්‍යාංශයක් ඇදුවා හම්දුරන. ඒ සංහිඳියාව අමාත්‍යාංශය කරේ කොළඹ හොටල් වල වැඩමුළු ප්‍රචාරක වැඩසටහන් වලට කෝටි ගණන් වියදම් කළා. නමුත් රටට ලැබුණු සංහිඳියාවක් නැහැ. පොතුවිල් ආසනේ අක්කරිපත්තුවට එහා තියෙන ගම් 7කට තවමත් බොන්න වතුර නැහැ. සංහිඳියාව කළ වියදමෙන් අක්කරිපත්තුවට බොන්න වතුර දුන්නා නම් ඒකෙන් අඩු ගානේ පිපාසය සංසිඳෙනවා තමුන්නාත්. සමන්තුරේ ආසනේ ළමයි ඉස්කෝලේ යන්නේ බොහොම දුරක් පයින් ඇවිදගෙන සංහිඳියාව වියදම් කළ සල්ලි වලින් ඉස්කෝලේට බස් එකක් අරන් දුන්නා නම් මොකද වෙන්නේ? අලියාගෙනුයි ටෙලිෆෝනේ කරච්චලෙනුයි බේරුණ රටක් හදන්න අපි කටයුතු කරන බව ඔබට කියන්න කැමතියි. நாங்கள் சொல்வதை செய்வோம், செய்வதை முற்றும் தான் செய்வோம். இது உங்களுக்கு நன்றாக தெரியும். சிங்களம், தமிழ், முஸ்லிம், மலை, பேக என்று பேதம் இல்லை. யாழ்ப்பாணம் முதல் ஹம்பாந்தோட்ட வராய், கொழும்பு முதல் கல்முனை வராய் எல்லோருக்கும் சம்மான அபிவிருத்தி என்பது தான் எமது நோக்கம். தாமராய் உங்களின் வெற்றி எமது நாட்டின் வெற்றி, சமாதானத்தின் வெற்றி. லெனும் போட்டுவட்ட ජයවේවා. වත්මන් ආණ්ඩුව රාජ්‍ය සේවය කප්පාදු කිරීමට සූදානම් වන බවට සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරනවා. අද නාවලපිටිය ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වමින් ඔහු මේ අදහස් පළ කළා.
මේ මොහොත වෙන විට වර්තමාන රජය සමෘද්ධිලාභීන්ගේ වරප්‍රසාද කප්පාදු කරන වැඩපිළිවෙලක් ආරම්භ කරලා මේ වෙන විට ජූනි මාසයේ සමෘද්ධි සහනාධාර මුද්‍රය ලබා දීලා. ඒ විතරක් නෙවෙයි. මේකේ භයානකම තත්ත්වය මොකක්ද? මැයි මාසයේ ලබා දුන්නු සහනාධාර සමෘද්ධිලාභී පවුල් වලින් අය කරන්නට රජය සැලසේ. මොකක්ද මේ කරන්නේ? 16 ලක්ෂයක් අපේ රටේ සමෘද්ධිලාභීන්ට මම කියන්න කැමතියි. මේ ආණ්ඩුව කරන දේ මේ මුදල් කප්පාදු මේ සියල්ලක්ම අපි අපේ රජයක් යටතේ නතර කරලා සමෘද්ධිලාභියට ලැබිය යුතු මුදල් ටික අපි ආපහු ලබා දෙනවාමයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. මේ මොහොත වෙන විට අපේ රටේ ආර්ථික ඛේද වාචකයක් නිර්මාණය වෙනවා. අද ආර්ථිකයේ කඩාවැටිලා, ව්‍යාපාර කඩාවැටිලා, වෙළඳාම් කඩාවැටිලා මේ ආර්ථික විනාශයේ රජයටවත් කිසිම දෙයක් කරගන්නට බැරිව අද ආණ්ඩුව නන්නත්තර වෙලා තියෙනවා. අපිට ආරංචි ආණ්ඩුව සැලසුම් කරනවා ඉදිරියේදී රාජ්‍ය සේවකින්ගේ වැටුප් කප්පාදු එයයි ලෑස්ති වෙනවලු සමහර රජයේ සේවකින් ගෙදර යවන්න විශාල වශයෙන් ඒගොල්ලොන්ගේ සැලසුම් ක්‍රියාත්මක කරන්නට අවස්ථාවක් ඉන්නේ නැහැ. ඒ මන්ද මෙවර මහමැතිවරණයෙන් අපි නාවල පිටියක් දිනනවා, නුවර දිස්ත්‍රික්කයක් දිනනවා, රටම දිනනවායි කියලා මන් සමුන්නාන්සලාට මේ අවස්ථාවේ කියන්න කැමතියි. එක්සත් ජාතික පක්ෂ සමාජිකත්වයේ අත්හිට වූ සමගී ජනබලවේගයේ නියෝජිතයින්ට අවශ්‍ය නම් ජාත්‍යන්තර අධිකරණයකට හෝ සක් දෙවිඳුන් හමුවට යන්නේයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අද බැල්ලවායේ පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළා. දැන් සමහරු කියනවා එක්සත් ජාතික පක්ෂ දෙකක් තියෙනවා. මේ බලවේගයක්ද ගෑස් සිලින්ඩර් එකක්ද මොකක්ද තියෙනවා. එක්සත් ජාතික පක්ෂ ඉද දුන්නලු ඒකෙත් සමාජිකත්වය ගන්න. නැහැ කිව්වා. ඒ පාරේ ඒගොල්ලෝ උසාවියට ගියා. මං උසාවියට ගියේ නෑ. දිස්ත්‍රික් උසාවියට ගියා. දිස්ත්‍රික් උසාවියේ බඩ ගෑවා. ඊට පස්සේ ඒක පෙරදුනාම ගියා සිවිල් මහාධිකරණයට අභියාචනායකට. දැන් ඒකෙන්ුත් තීන්දුව දීලා තියෙනවා. දැන් කියනවා ඕකෙන් යනවලු ඊළඟ එකට මං කොහෙන්ද කමන්නේ ජාත්‍යන්තර උසාවියටම යන්න. සක්‍ර දෙවියන් ළඟට යන්න ඕනේ. එතෙන්ට හරි යන්න. අපි නවත්තන්නේ ඕන්න පාස්පෝර්ට් එකක් දෙන්න කියන්නේ. එන ප්‍රතිඵලය එකයි. මේක නම් වෙනස් වෙන්නේ නැහැ. මමත් නීතිඥ. මේ පක්ෂේ එක පක්ෂ. බලවේගයේද සිලින්ඩරේද කියන්නේ වෙන පක්ෂ. ඒක හරියට පොට්ටුව වාගේ වෙනත් පක්ෂයක්. එක්සත් ජාතික පක්ෂයේ කොටසක් නෙමෙයි. එහෙනම් එතන ඉඳන් කියන්න බෑ මෙතෙන්ට එනවා. දැන් මේ අය සිරිකොතට ආවොත් ඉතින් පොලිසියට මම ඒක බාර දෙනවා. ඉතින් මේගොල්ලොම කියන්නේ අපේ පළවෙනි කාර්යය ඡන්දයෙන් පස්සේ හොරකම් කරන්න. ගෙවල් වලට ගහන්න. කවුද යාට ඡන්ද දෙන්නේ? අනික් පක්ෂයට අපි නීතිය සාමය ආරක්ෂා කරනවා කියලා. පොට්ටුවෙන් කියන ඔන්න මං කුඩු කාර්යය අල්ලගත්තා කියලා. මෙතනින් කියන්නේ අපි ඇවිල්ලා ගහලා මේ ඔක්කොම අයින් කරලා ගෙනියනවා. ඉතින් දැන් කොහොමවත් පක්ෂ දෙකේම ඉන්න බෑ. Taman එක්සත් ජාතික පක්ෂේ නම් මේ පක්ෂේ ඉන්න. Taman එක්සත් ජාතික පක්ෂේ නෙවෙයි නම් වෙන පක්ෂයකට යන්න. උසාවියෙන් පිළි අරගෙන තියෙනවා. ඒ නිසා අපි අපේ මාර්ගය යනවා. අපේ සමාජිකයන් වෙලා දැන්ට පිටරලා ගියා තියෙන්නේ කරන්න ඕනේ මේ ඡන්දෙට ඉස්සෙල්ලා. Taman එතන ඉන්නවද මෙතන ඉන්නවද කියලා. උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලඥයන් පළ කළ අදහස් වෙතයි දැන් අවධානය. අද අපේ රටේ තිබෙන්නේ මොකක්ද? දේශපාලන ජාතිවාදය. ජාතිවාදී දේශපාලනය. මේ පරාජයට පත් කළ හැකි වන්නේ යාළුයි අපි යාළුයි කියලා වේදිකාවට නැගීමින් නොවේ. ඒ පරාජයට පත් කළ හැකි වන්නේ ජාතිවාදී නොවන දේශපාලනකින් පමණක්මයි. Facebook එකට යන්න ගියාම 225ම අකුණු ගහනවා නම් අකුණු ගහපන් කියනවනේ. වැස්සට වහිනකොට දියවන්නාව යටවයන් කියලා කියනවනේ. ඒ ඇයි? මැරයෝ, ආදඩයෝ, අසික්කිතයෝ, කුඩුකාරයෝ මේකට රිංගගත්ත නිසා අර වදින හේන ඔක්කොටම වගේ අපිටත් ඒකට හේනේ වදින්නේ. එක්සත් ජාතික පක්ෂයට ලොකුම විනාශය කරේ කොයි නායකයෝද කියන එක UMP කාර්යය හොඳින්ම දන්න. ගොවි ජනතාව මංකොල්ලා කාපු මුදල්, පොළොන්නරුවේ වැලි ටික හොරකම් කරපු මුදල්, පහුගිය යහපාලන ආණ්ඩුවේ දූෂිත පාලනයක් තුල හොරා කාපු මුදල් අද වැහි වැහලා පොළොන්නරුවේ දිගට හරහට බෙදනවා. මේ තියෙන පොළොන්නරුව දෙවියන් වහන්සේ දුන්නේ නැහැ. අද මේ කතා කරන කයිවාරුකාරයෝ ඔය කිසි කෙනෙක් ඕවා දන්නේ නැහැ. පොළොන්නරුවේ ජනතාවට කරපු දේවල් මට පිටු 1500ක පොතක් ලියන්න පුළුවන්. පහුගිය යහපාලන රජයේ කාලේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කුඩු ප්‍රසිද්ධිය දාලා තුච්චුවා. දැන් බලාගෙන ගියාම පුච්චලා තියෙන්නේ පාන් පිටි. රොටි කන්න තමයි හදලා තියෙන්නේ. හැබැයි ඔය නිලධාරීන්ම එතුමාගේ අතින් ජනාධිපති සම්මානත් ගත්තා. ජනාධිපති සම්මාන අරන් තියෙන්නේ කුඩු බෙදා හැරීම සඳහා. කුඩු ඇල්ලීම සඳහා නෙමෙයි. මේ පටන් ගෑම විතරයි. පස්වෙනිදා ඡන්දෙ වෙනකොට ඡන්දෙත් නැති වෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට. මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යන්නේනමන් නැති වෙනවා. අපිට කියන්න තියෙන්නේ අයියෝ සිරිසේන කියන එක තමයි. මෙදාසරේ එක්සත් ජාතික පක්ෂ බලවේගත් පොහොට්ටුවෙක් ඉන්නේ. ජනතා විමුක්ති පෙරමුණේ මිනිස්සුත්
පොහොට්ටුවට ඉන්නේ. ශ්‍රී ලංකාවේ පොහොට්ටුව මේ ඔක්කොම ඒකාබද්ධ සහෝදරත්වයෙන් ගෝඨාභය එක්ක රට හදන සටනට පොහොට්ටුවට ඉන්නේ. රනිල්ට බැන්නත් අමුන්නාස පොඩ්ඩක් බලන්න මේ මිනිස්සුගේ තියෙන දැනුම. මෝඩ කතා කියන්නේ නැහැ. මෝඩ චූන් නැහැ. රුපියල් 20000ක් දෙනවා කියලා කියන්නේ නැහැ. කොච්චර රනිල්ට බැන්නත් රනිල් උත්සාහ කරා හැම ලැප්ටොප් එකක්ම දරුවෙක්ට දෙන්න අපේ ගම්වල. සිරිසේනක නැවතුවා. අවුරුදු 26ක් මේ පක්ෂේ විනාශ කෙරුවා. මේ ලොක්ක තරමත් එක්සත් ජාතික පක්ෂේ නායකයනේ. මං කියන්නේ යකෝ දැන් මම පළකෝ. තාමත් ඉන්නවා. උන්වහන්සේ වට කරගෙන තවත් 16 දෙනෙක් ඉන්නවා. රජ වඩු 16ක්. වැස්සකටවත් විශ්වවිද්‍යාලය ගිය නැති මහත්තයෙක් කියනවා මම ආණ්ඩුවක් අරගෙන ඔක්කොම කට්ටියට රුපියල් 20000 ගානේ දෙන්න. මේ පිස්සන්ගේ රාජ්‍යවල තමයි මෙහෙම තියෙන්නේ. ඒ කියන්නේ අර සෝපාල ගුණදීර කිව්වේ පිස්සන් රජ උනත් එකයි රජුන් පිස්සු උනත් එකයි කාගේ ගෑනු කාට ගියත් අපේ නමට ලැබෙයි ළමයි කිය. ජාතික ආරක්ෂක කවුන්සිලය සතිපතා පවත්වන ලෙසට බුද්ධ්‍යංශ සහ ආරක්ෂක ප්‍රධානීන් ඉල්ලීම් කළද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ එකඟතාව මත එය මාසකට වරක් පැවැත්වීම දක්වා සීමා වූ බව හිටපු ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා පවසනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ජාතික ආරක්ෂක කවුන්සිලය පැවැත්වීමට ඇතැම් අවස්ථාවලදී හිටපු ජනාධිපතිවරයාගෙන් දිනයක් පවා ලබා ගැනීමට සිදු වූ බවයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අද සාක්ෂි ලබා දුන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ලේකම් ලෙස කටයුතු කළ පී.බී. අබේකෝන් මහතායි. පසුගිය රජයේ පත් වූ මුල් කාලයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ සතිපතා රැස්වුවත් ජනාධිපතිවරයා විදෙස් ගමන් සඳහා එක්වීම සහ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල ගැටලු නොතිබීම ආදී කරුණු හේතුවෙන් එම වැදගත්කම බලධාරීන්ගේ අවධානයෙන් ගිලිහී තිබූ බව ඔහු සාක්ෂි ලබා දෙමින් කියා සිටියා. කෙසේ නමුත් ආරක්ෂක අංශ සහ බුද්ධි ප්‍රධානීන් ජාතික ආරක්ෂක කවුන්සිලය සතිපතා පවත්වන ලෙස ඉල්ලීම් කළත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ එකඟතාව මත ජාතික ආරක්ෂක කවුන්සිලය සතිපතා රැස් නොවූ බවයි ඔහු පැවසුවේ. ආරක්ෂක කවුන්සිලය පැවැත්වීම සඳහා හිටපු ජනාධිපතිවරයාගෙන් දිනයක් පවා ලබා ගැනීමට සිදු වූ බව සාක්ෂි ලබා දෙමින් හිටපු ජනාධිපති ලේකම්වරයා අනාවරණ කළා. අනතුරුව ජනාධිපති කොමිසම සාක්ෂිකරුගෙන් තවත් ප්‍රශ්න කිහිපයක් විමසා සිටියා. ප්‍රසිද්ධ රහසක් වන හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ අතර තිබූ මතගැටුම් ජාතික ආරක්ෂක කවුන්සිලේ රැස්වීම වලට බලපෑමක් එල්ල කළාද? මුල සිටම යම් ගැටලු දෙදෙනා අතර පැවතුනත් ඒවා එම කාලයේදී කරලියට පැමිණියේ නැහැ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ හිත අසතුටුදායකව අවසන් වූ ආරක්ෂක කවුන්සිල් රැස්වීමද තිබුණා. ඒ සියල්ලට හේතු වූයේ ඔවුන් දෙදෙනා අතර තිබූ මතගැටුම්. ජාතික ආරක්ෂාවට බලපාන කරුණු දැනුවත් කිරීමට එක් රැස්වීමක් පවත්වා තවත් රැස්වීමක් පවත්වන තෙක් බලා නොසිට බුද්ධි ප්‍රධානීන්ට ජනාධිපතිවරයා දැනුවත් කිරීමේ ක්‍රමයක් තිබුණද? එවැනි අවස්ථාවල රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ජනාධිපතිවරයා ඍජුව මුණ ගැසී සාකච්ඡා කරන අයුරු ජනාධිපතිවරයාගේ කාමරයේ මම රැඳී සිටින අවස්ථාවන්හිදී දැක තිබෙනවා. ඇතම් අවස්ථාවන්හිදී මමත් මැදිහත් වී සාකච්ඡාවලට ඉඩ ප්‍රස්තාව සලසා දුන්නා. එම රැස්වීම්වලදී ආගමික අන්තවාදය ගැන කරුණු සාකච්ඡා වූයේද යන්න එහිදී විමසීමට ලක් කෙරුණා. එවැනි කරුණු සාකච්ඡා වූ බව සාක්ෂිකරු නිදසුන් සහිතව පැවසුවා. මෙරට තුළ ක්‍රියාත්මක වන මද්‍රසා පාසල් හරහා මුස්ලිම් තරුණයන් අන්තවාදයට යොමු වෙමින් සිටින බව 2017 වසරේදී ආරක්ෂක කවුන්සිලයට අනාවරණය වූ බවද ඔහු සඳහන් කළා. රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සාක්ෂිකරුගෙන් තවත් ප්‍රශ්න කිහිපයක් මෙහිදී විමසා සිටියා. ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල විය හැකි කාරණා සම්බන්ධයෙන් ආරක්ෂක කවුන්සිලයේදී සාකච්ඡා වුණාද? මුස්ලිම් කාන්තාවන් බුර්කාව පැළඳීම තුළ ජාතික ආරක්ෂාවට බලපෑම් ඇතිවිය හැකි බව මෙන්ම ඇතැම් මුස්ලිම් ජාතික පිරිමි පුද්ගලයන් බුර්කාව පැළඳ සිදු කරන අවභාවිත කිරීම හරහා ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල විය හැකි බවට ජාතික ආරක්ෂක කවුන්සිලයේ අවධානය යොමු වී තිබුණා. නමුත් ඒවා නැවැත්වීමට හෝ පාලනයට කිසිදු තීරණයක් නොගෙන ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පමණක් ආරක්ෂක අංශවලට රැස්වීම්වලදී උපදෙස් ලැබුණා. රජය පත්වන සමයේ කරලියට පැමිණි යහපාලන මූලධර්මයන්ට සහ ආගමික හා ජාතික සංහිඳියාවට බාධාවක් නොවනසේ එම පරීක්ෂා කිරීම සිදු කරන ලෙසද ජාතික ආරක්ෂක කවුන්සිලයේදී අදාළ අංශවලට උපදෙස් ලැබුණා. නිලධාරීන් ලෙස අපසිතූ දේවල් වලට දේශපාලන අධිකාරිය ඉඩ ලබා දුන්නේ නැහැ. මේ අතර පාස්කු ප්‍රහාරයේ මෙහෙය වූ සහරාන් හෂීම් ඇතුළු කණ්ඩායම් සිසුන් පිරිසකට අවිපුහුණුව ලබා දුන් වනාතවිල්ලුව කරතිව් අල් සුහරියා අරාබි විද්‍යාලයේ නිරීක්ෂණයට පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ නිලධාරීන් අද දහවල් පැමිණියා.
සහරන් හෂිම්ගේ අවිගබඩාවක් පවත්වාගෙන ගිය බවට අනාවරණ වූ වනාතවිල්ලුව ලැක්ටෝවත්ත ආසන්නයේ පිහිටා ඇති මෙම විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇතුළු පිරිසකගෙන් දීර්ඝ ලෙස ජනාධිපති කොමිසමේ නිලධාරීන් ප්‍රශ්න කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. 2008 වසරේ ආරම්භ කර ඇති මෙම මුස්ලිම් පාසල 2018 වසර වන තෙක් පවත්වාගෙන ගොස් ඇති අතර දිවයිනේ විවිධ ප්‍රදේශවල මව්පියන් අහිමි දරුවන් 40ක් පමණ මෙම පාසලේ අධ්‍යාපනය ලබා තිබූ බවයි මේ වන විට අනාවරණ වී ඇත්තේ. එම පාසලේ ඉගෙනීම ලැබූ 14 හැවිරිදි දරුවෙක් පසුගිය වසරේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදු කළ පාපොච්චාරණයකදී සහරන් ඇතුළු අන්තවාදීන් වනාතවිල්ලුව අල් සුහරියා අරාබි විද්‍යාලයේ සිසුන්ට මරාගෙන මැරෙන උපක්‍රම සහ ආයුධ පුහුණුව ලබා දී ඇති බවට අනාවරණ වුණේ. මේ අතර මද්‍රසා පාසල් බුර්කාව ඇතුළු ජාතික ආරක්ෂාවට තර්ජනය වන ක්‍රියාකාරකම් නැවැත්වීම සම්බන්ධයෙන් ප්‍රධාන දේශපාලන නියෝජිතයින් මැතිවරණයට පෙර පොරොන්දු විය යුතු බව පවසමින් සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් කොටුව දුම්රිය පොළ ඉදිරිපිට අද විරෝධතාවයක නිරත වුණා. කිතුල්ගස් මැදීම හෝ කිතුල්රා නිස්සාරණය කරන තැනැත්තන්ට එරෙහිව මින් ඉදිරියට නඩු ලබා ගැනීමක් සිදු නොකරන ලෙසට වැඩ බලන පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් ස්ථාන දැනුම්වත් කර තිබෙනවා. කිතුල්රා කර්මාන්තයේ නිරත වන පුද්ගලයන්ගේ ගැටලු පිළිබඳව ඊයේ ජනාධිපතිවරයාගේද අවධානය යොමු වුණා. කිතුල්රා කර්මාන්තයේ නිරත වන්නන් සිය ජීවිකාව සිදු කරගෙන යනු ලබන්නේ දැඩි දුෂ්කරතා බැසක් මැද්දේයි. ඒ පිළිබඳව අප හිරු ප්‍රවෘත්ති ඔස්සේද රටට හෙළි කළ අතර මේ නෙළුව ලංකාගම ගම්මානයේ කිතුල්රා කර්මාන්තයේ නිරත වන්නන් පිළිබඳව අප මීට පෙර විකාශය කළ පුවතකට අදාළ දර්ශනයි. මේ අතර ජනාධිපති කොටාබේ රාජපක්ෂ මහතා ඊයේ නෙළුව ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක රැළියකට එක්ව සිටි අවස්ථාවේදී කිතුල්රා කර්මාන්තයේ නිරත වන්නෙකු විසින් Taman මුහුණ දී ඇති ගැටලු ජනාධිපතිවරයාට ඉදිරිපත් කළා. ඉතින් මේ මිනිසුන්ට හරිම සාධාරණයක් කරනවා. ඒක පොලිසිය නොයෙක් දේවල් කරනවා. ඒක නිසා පොලිස්පතිතුමාට අපි දන්නලා තියෙන්නේ පා කියලා අල්ලන්න. අපි ළඟට උරාපොතු කරලා කියනවා. මේ අතර ඊයේ රාත්‍රියේ පොලිස් මාධ්‍ය කොට්ටාසය විසින් කිතුල්ගස් මැදීම හා කිතුල්රා නිස්සාරණයට අවසර ලබා දීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළා. එහි සඳහන් වන්නේ එම කර්මාන්තයේ නිරත වන පුද්ගලයන් සම්බන්ධයෙන් මින් ඉදිරියට නඩු ලබා ගැනීමක් සිදු නොකරන ලෙස වැඩ බලන පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් ස්ථාන දැනුවත් කළ බවයි. 2018 අංක 4 දරන සංශෝධිත සුරාබදු පනත යටතේ කිතුල් ගස්වලින් රාමැදීම හා එම ගස්වලින් රා නිස්සාරණය කිරීම බලපත්‍ර නොමැතිව සිදු කළ හැකි බවද පොලිසිය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. එසේ වුවද ඇතැම් පොලිස් ස්ථානාධිපතිවරුන් විසින් බලපත්‍ර නොමැතිව කිතුල් ගස් මැදීම හෝ කිතුල් රා නිස්සාරණය කිරීම සිදු කරන තැනැත්තන් සම්බන්ධයෙන් දිගින් දිගටම නඩු ලබා ගැනීම සිදු කරන බවට තොරතුරු ලැබී ඇතැයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා. බන්ධනාගාර රැඳවියෙකුට පහසුකම් සැපීමේ චෝදනා මත අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර සිටි මීගමුව බන්ධනාගාරයේ ජේලවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බහර වී තිබෙනවා. නීතිපතිවරයාගේ උපදෙස් අනුව ඔහු ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කෙරුණේ පෙරේදායි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බහර වූ ජේලවරයා මීගමුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. දැන් රටවටා හිරෝ රට වටා හිරු හිරු අභිමානවත් 22 වන සංවාත්සරික සැමරුම් වෙනුවෙන් මෙතෙක් ශ්‍රී ලාංකීය ටෙලිවිෂන් ඉතිහාසය ලබා දුන් දැවැන්තම මුදල් ත්‍යාගය දිනා ගැනීමට දැන් ඔබටත් අවස්ථාව හිමිව තිබෙනවා. ඒ අනුව රුපියල් ලක්ෂ 220ක් තිරින කරන හිරුට 22යි දවස් 22කින් දස ලක්ෂපතියන් 22යි වැඩසටහනේ 17 වන ජයග්‍රාහිකව බවට පත් වුණේ ඌරුබොක්ක ප්‍රදේශයේ පදිංචි ජේ සුමනලතා මහත්මියයි. මම සිහිනයකසේ නරඹද්දි මගේ නම ඒ අතරතුරදී ගියා. මට අදහා ගන්න බැරි සතුටක් දැනුනේ ඒ අවස්ථාවේ. මට කියන්නකෝ හිරු ටීවී කියන ටෙලි ඩ්‍රාමා ටික මාවිරි පණ්ඩු අකුරු මැකී නෑ අහස් මාලිගා ආදරේ මං ආදරේ සීනේක සේයා මේ නාටි පහම මං එක දිගට බලනවා හැමදාම. ජේ කුසුමලතා මහත්මිය අපි සූදානම් ඔබට හිමි රුපියල් දශලක්ෂ මුදල් ත්‍යාගය හිරු මාධ්‍ය ජාලයෙන් ලබා දෙන්න. දැන් ඔබේ අතටපත් කරන්න. පැය 24ක් යනටත් කලින් රුපියල් දශලක්ෂය දැන් ඔබේ දෑත්වල තියෙනවා. දැන් කියන්න පුළුවන් දැන් සතුට මොන වගේද? මට මගේ ජීවිතේ ලැබුණු ලොකුම තෑග්ග තමයි මේ හිරුයාතෙන් මට ලබා දුන්නේ. මගේ දරුවා අත දෙනාගේ අධ්‍යාපන කටයුතු සඳහා නිවසේ ඉතුරු වැඩ කටයුතු ටික කර ගැනීමට මේ මුදල් මම වැය කරනවා. හිරු ආයතනයේ සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට බොහොමින්ම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේ. අපි හැමදාමත් ඉන්නේ හිරුත් එක්ක හිරු මගේ පණ වගේ. සඳුදා සිට සිකුරාදා දක්වා රාත්‍රී 7:30 සිට රාත්‍රී 9:55 දක්වා හිරු ටෙලි පෙරහැරේ විකාශය වන මහවිරු පණ්ඩු අකුරු මැකී නෑ
අහස් මාලිකා ආදරේ මං ආදරෙයි ටෙලිනාට්‍ය විකාශය වන අතරතුර එක් ටෙලිනාට්‍ය ඇසුරෙන් අසන ප්‍රශ්න වලට අදාළ නිවැරදි පිළිතුරු ලබා දීමෙන් දස ලක්ෂපතියක වීමේ අවස්ථාව මෙලෙස හිරු ටීවී ඔස්සේ හිමි වනවා. දවසේ දස ලක්ෂපතියා ඔබ විය හැකි. යක්කල කිරිඳිවැල ප්‍රධාන මාර්ගයේ මෝටර රථයක් වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහන් කණුවක් ගැටී සිදු වූ අනතුරින් මව සහ පියා ජීවිතක්ෂයට පත් වූ අතර දීනියන් දෙදෙනා සහ රියදුරා බරපතල තුවාල ලබා තිබෙනවා. හෙට්ටිවල නගරයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා සමුළුවක් අතරතුර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයසිරි ජයසේකර මහතා සංවේදී වුණේ මෙලෙසින්. ආදරණීය කාන්තාව තමන් හදාගත්ත හතු ටිකත් අරගෙන පාන්දර එකට නැගිටලා තමන්ගේම ත්‍රිවීල් එකෙන් නුවරට ගිහිල්ලා නුවර කඩවල් වලට බඩු දානවා. දාලා ආයි රෑ දෙකට ගෙදර එන්න. කොහොම දුකක් විඳින පිරිමේක් කරන්න පුළුවන්ද? ඒ වගේ කාන්තාව තමයි අපිට අවශ්‍ය වෙන්නේ. උතුරු පළාතේ ජල පහසුකම් අවශ්‍ය ප්‍රදේශවලට කඩිනමින් ජලය ලබා දීමට කටයුතු කරන බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ යාපනයේ ඔඩමාරච්චි සරසාලේ ප්‍රදේශයේ පැවති පානීය ජල ව්‍යාපෘතියක් සම්බන්ධ පෙරහුරුවකට එක්වෙමින්. රට වටා හිරු. හිරු සවසහාය 55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයමින් නිමවට පත්වනවා. පැත්තක් නොගත් ඇත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය අනුතිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපේ එළතම වන්නේ රාත්‍රී 9:55ට. ආයුබෝවන්.